සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම. අද දවසේත් අපි ඒක රාශී වෙලා ජයමග දේශනාව සමග ඒක රාශී වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ ලෞකික ලෝකෝත්තර හැම පැත්තක් පිළිබඳවම ජයග්‍රාහී මාවතක් විවර කර ගැනීම සඳහා. ජීවිත ජයග්‍රහණය කියලා කියන්නේ මොකක්ද කියලා අපි කතා කළ යුතුව තියෙනවා. ජීවිතේ මොනවද අපි හොයන්නේ? ජීවිතේ හැම වෙලෙම හොයන්නේ සතුට. ඉගෙන ගන්නේ, රැකියාව කරන්නේ, වාහන ගන්නේ හැම වෙලාවකම හැම නිමේෂයකම අපි හොයන්නේ සතුට. අපි බොහෝ හිතවත්කම් පවත්වන්නේ, අපි බොහෝම ආදරණීයකම් වෙන්ගතුකම් පවත්වන්නේ සතුට සඳහා. එතකොට මෙන්න මේ සතුටු වීම ඇති කර ගැනීම සඳහා අපි නොකරන දෙයක් නැහැ. නමුත් අවසානයේදී බලනකොට ඉතුරු වෙච්ච සතුටකුත් නැහැ කියලා හිතෙනවා. මෙන්න මේ தත්වයන් වලින් අත මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අපිට ඕන වෙන්නේ. සැබෑ අරමුණක් ජීවිතේට තියෙන්න ඕනේ. ඒකින්ද අද තවත් අටුවා ටීකා නැත්තම් අද තවත් නොයෙකුත් දේවල් වෙනත් වැඩි විස්තර කතා කර ඉන්න වෙලාවක් නෙවෙයි. අද අපි දවසේ සූදානම් වෙන්නේ මම හිතන්නේ ධර්ම ජයමග දේශනාව පිළිබඳව ලුහු බඳින අය දන්නවා හොඳටම. ඊයේ දවසේ අපි කතා වුණා විශාල ධර්ම කරුණක් පිළිබඳව සැකහැර දැන ගැනීම සඳහා අද දවස වෙන් කරන බව. ඒකින්ද වෙනත් දේවල් කතා නොකර අපි ඍජුවම අරමුණට යන්න ඕනේ. සතුට ගැන කතා කරේ එකයි. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා තියනවද කියලා මම අහුවොත් ජීවිතේ එවැනි වාර ගාන කීයද කියලා අහුවොත්. ඒ කියන්නේ නිකන් උඩින් යනවා වගේ, හරියට නිකන් ඇතුළාන්තයේ විදිනවා වගේ තමන්ගේ පැත්තෙන් අති විශාල මෙහෙයුමක් සිද්ධ කරලා ලොකු කැපකිරීමක් කරලා ලොකු ජයග්‍රහණයක් ලැබුව වෙලාවක ලොකු සතුටක් විඳ අවස්ථාවල් කොච්චර තියෙනවද? ඒක කොච්චර වෙලා තිබ්බද කියලා අහුවොත් බොහොම වාර ගන්න අඩුයි. ජීවිතේ එවැනි අත්දැකීම් ලැබපු එවැනි සතුට ලැබපු වාර ගන්න අඩුයි. නමුත් දැන් ඉතින් ඒක මතක් කරා කියලා සතුටක් උපදින්නේ නැහැ. ඒතර ජීවිතයේ ඉහළම ජයග්‍රහණයක් ඉහළම ඉලක්කයකට ළඟා වෙච්ච තැනක් තමයි එවැනි සතුටකටපත් වීම. එතකොට හිතන්න මොහොතක්. තමන්ගේ පැත්තෙන් ඒ විදිහට සතුටක් ජයග්‍රහණයක් ලබා ගන්න කොච්චර මහන්සි වුණාද? එවැනි සතුටක් එක දිගට තමන්ගේ හිතෙන් ගලාගෙන යන විදිහට මානසිකත්වය සකස් කරගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? අන්න එහෙම එකක් අපි අද සූදානම් වෙන්නේ. අන්න එහෙම දෙයක් සැකහැර එවැනි තත්යකටපත් වෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ගැන කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. වැඩි දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි අපි මේ ජීවිතයේ ගෙවනකොට හරි බයෙන් ජීවත් වෙනවා. ඉතින් අන්න ඒ බයෙන් ජීවත් වෙන්නේ ඇයි? මැරෙයි කියලා. ඒ විතරක් නෙවෙයි අසනීප වෙයි කියලාත් බයෙන් ජීවත් වෙනවා. ඉතින් පුංචි උපක්‍රමයක් එක්ක අපි මේක ඉදිරියට අරගෙන යන්න. හරි පුංචි උපක්‍රමයක් එක්ක ඉදිරියට අරගෙන යන්න. එතකොට මේ මරණ බයෙන් නිදහස් වෙලා අපිට පුළුවන්කම තියෙනවා ලොකු සැනසීමකින් ජීවත් වෙන්න. ඒ විතරක් නෙවෙයි. තමන් ළඟ තියෙන දේවල් නැති වෙයි කියලා ලොකු ප්‍රශ්නයක් හිතවල තියෙනවා. තමන් ආදරය කරන අය, තමන් ඊටාත්ම දැඩි බැඳීම් තියාගෙන ඉන්න දේවල් දැන් නැති වෙයිද දන්නේ නැහැ, දැන් මේ මොහොතේ නැති වෙයිද දන්නේ නැහැ කියලා ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. දැන් මේකට කාරණා හොයාගෙන යන්නටයි සූදානම් වෙන්නේ. මොකද අපි බොහෝ වතාවල් ගානක් ඒකාග්‍රතාවය ගැන කතා කරලා තියෙනවා, අසුබය වර්ධනය කරගෙන. ඒකෙන්ද මට හිතුණා මරණය ගැන මෙනෙහි කරලා කොහොමද මේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නේ, කෙලෙස් අඩු කරගන්නේ කියන එක ගැන ප්‍රායෝගික කතාවකට ගියොත් බොහොම හොඳයි කියලා. මේවා ගැනත් අපි කතා කරලා තියෙනවා. නමුත් මේ වෙලාවේ අපි යන්නේ ඉහළ මානසිකත්වයකට, චිත්ත ඒකාග්‍රතාවයකට පත් වෙන්න අඩුම තරමින් අර්පණා මට්ටමකට වක්වත් මේ තත්වයෙන් ඉදිරියට ගන්නට පුළුවන්ද කියලා කොයි විදිහටද ඒකේ ප්‍රායෝගික තත්වය කියන එක ගැන සාකච්ඡා කරන්නටයි අද දවසේ සූදානම් වෙන්නේ. ඒකින්ද
ඉස්සෙල්ලාම අකමැත්තක් ඇති වෙයි මේ මරණය ගැන නම් මෙනෙහි කරන්න බෑ කියලා. නමුත් සම්පූර්ණ දේශනාව අපි ශ්‍රවණය කරමු කොහොම හරි. එතකොට තේරෙයි මේකෙන් සැනසීමක් ලබන්නේ කොහොමද කියලා. එක වෙලාවක එක තරුණ මව් කෙනෙක් මරණ සතිය වඩන්නට සූදානම් වෙලා මට කිව්වා දරුවෝ ගැන නම් දරුවන්ගේ මරණය ගැන නම් මෙනෙහි කරන්න බෑ කියලා. මට කිව්වා බැයිද වෙන දෙයක් කරන්න කියලා. මං කිව්වා නෑ මේක මෙනෙහි කරන්න කියලා. ඉතින් බොහොම අපහසුයෙන් දරුවන්ගේ මරණය ගැන මෙනෙහි කරා. තමන්ගේ මරණයෙන් පස්සේ දරුවන්ගේ මරණය ගැන එතුමිය මෙනෙහි කරා බොහොම අපහසුයෙන්. නමුත් පසුදින උදේ මේක රාත්‍රියේ මේ භාවනා කමඨහන සිද්ධ කරලා පසුදින උදේ මෙතුමිය මට ඇවිල්ලා කමඨහන් ඒ කියන්නේ භාවනා ගැන උපදෙස් ගන්න වෙලාවේ ඒකට අපි කියන්නේ කමඨහන් පිරිසුදු කරන වෙලාවේ ඇවිල්ලා කිව්වා මම ඒක කරා හාමුදුරනේ හරියටම කරා ඔබ වහන්සේ කියපු විදිහට හැබැයි පුදුමාකාර සැනසීමක් දැන් තියෙනවා කියලා. කොහොමද ඒක උනේ? ළමයින්ගේ මරණය මෙනෙහි කළා සැනසීමක්. එහෙම කිව්වම පුදුම හිතේ. පුදුම අම්මෙක් නේ කියලා හිතේ. හරි අන්න එතන තමයි වෙනස කියලා කියන්නේ. හරිද? අපි හිතන විදිහයි ලෝකයේ තුල නිර්මාණය කරගත හැකි සුවදායක තත්ත්වයන් නිර්මාණය කරන්නට කල යුතු දේ අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට එක පාටම හිතෙන්නේ ළමයින්ගේ මරණය ගැන මෙනෙහි කළා කොහොමද සතුටු වෙන්නේ කියලා. එතන තියෙන්නේ මානසික වෙනසක්. වෙස්සන්තර රජතුමා දරුවන් දන් දුන්නා කියලා අදටත් දොස් කියන මිනිස්සු ඉන්නවා. ඒ කතා ප්‍රවෘත්ති ගැන දොස් කියන මිනිස්සු ඉන්නවා. නමුත් ඒවා තුළ ඒ අතුලාන්තයෙන් තියෙන විග්‍රහය අතුලාන්ත ක්‍රියාවලියේ රාහුල කුමාරයා යසෝදරා දේවිය දාලා ගියා කියලා අදටත් සමහර අය විහිළු ප්‍රකාශ කරනවා මේ සිද්ධාර්ථ කුමාරයාට විරුද්ධව මානසික අයිතිවාසිකම් පිළිබඳ නඩු ගන්න ඕනේ කියලා. මේ ඇතුලේ තියෙන මානව හිතවාදීත්වය පිළිබඳව කරුණු හොයන්නේ නැහැ මිනිසුන් මහ පිස්සු විකාර කතා කරන අය ඉන්නවා. ඒවාට සම්බන්ධ වෙන හිත් වලින් හඳුනා ගන්න බැරුව මේ ක්‍රියාවලියේ තියෙන වටිනාකම බොහෝ විකාර ස්වරූපයකට තමන්ගේ సంతාන පත් කර ගන්න අයත් ඉන්නවා. ඉතින් අපි බලමු දැන් මේ මොකක්ද මේ වෙනස මොකක්ද කියලා. ඉස්සෙල්ලාම අපි තේරුම් ගත යුතු තියෙනවා අපිට දුක් ඇති වෙන්නේ ඇයි? මං කියනවා බලාපොරොත්තු කඩ වෙලා කියලා. මොනවද බලාපොරොත්තු? තමන් කැමති දේවල් වෙනස් වෙන්නේ නැතුව තියෙයි කියලා අපිට බලාපොරොත්තු තියෙනවා. කැමති දේවල් කෙරේ තණ්හාව තියෙනවා. ඒවා නවත්ත ගන්න ඕනේ, ඒවා වෙනස් වෙන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න ඕනේ කියලා ලොකු අදහසක් තියෙනවා. එතකොට කැමති දේවල් පිළිබඳව තියෙන මේ තණ්හාකාරී ස්වභාවය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ තණ්හාව පෝෂණය කරගන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. ඒක පෝෂණය කරගන්න අද දවසේ කරගත්තොත් හෙට දවසට ඊළඟ දවසට මේක කරන්න පුළුවන් වේවි කියලා අපිට ලොකු කැමැත්තක් ලොකු අදහසක් තියෙනවා. ඒක තමයි අපි ළඟ තියෙන වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ. එකක් මේක ඕනමයි කියලා තියෙන තණ්හාව, ඒක නොදැක ඉන්න බෑ කියන තණ්හාව, ඒවා කරගන්න පුළුවන් කියන දෘෂ්ටිය. ඒවා මම මෙච්චර කාලයක් මේ විදිහට කරගත්තා කියලා තමන් පිළිබඳව මාන්නයක් ඉපදිලා තියෙනවා. එතකොට මෙන්න මේ තණ්හා දෘෂ්ටි මාන්න තුනෙන් සමන්විත වෙලා තියෙන බලාපොරොත්තු තියෙන ජීවිතේ. අන්න ඒ බලාපොරොත්තු මොනවා කෙරෙහිද? රූප, ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මෙන්න මේ කාරණා වලින් අපි තුල උපදනා වූ අපි තුල උපදින ඒවා පිළිබඳව නැතුව බැරුව ඒවා අවශ්‍යයි කියලා ඒවා මම නිත්‍යව තියාගන්නවා, ඒක කරන්න පුළුවන් කියන බලාපොරොත්තු. නමුත් ඒවා තුලින් ලැබෙන දේවල් හැම මොහොතකම වෙනස් වෙන දේවල්, නැති වෙන දේවල්. ඒකෙන්ද අපේ බලාපොරොත්තු කැඩෙනවා. දැන් අහන්න හිතෙන් හිත හිර වෙලා තියෙන්නේ, හිත පීඩණයෙන් ඉන්නේ, අපහසුකම් තියෙන්නේ, එපා වෙලා වගේ ඉන්නේ
ඔන්න ඔය බලාපොරොත්තු කැඩෙයි කියන බය නේද? අතීතයේදී දුක් ඇති වෙලා තියෙන්නේ, පීඩිත වෙලා තියෙන්නේ, අපහසුතාන් වලට ඇති වෙලා තියෙන්නේ, පසුතැවිලි ඇති වෙලා තියෙන්නේ බලාපොරොත්තු කැඩුන හින්දා නේද? බලාපොරොත්තු කැඩුන්නේ නැති දුක ඇති වෙලා තියෙනවද කියලා බලන්න. තමන්ගේ හිතෙන් අහලා. අම්මා හෝ සීයා හෝ ආච්චි හෝ තාත්තා හෝ කවුරුන් හෝ කෙනෙක් මිය පරලෝ ගියා කියලා හිතන්න. බලාපොරොත්තු වුණාද? නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්තිම මොහොතේවත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ කෙනෙක්. ඒකින්ද බලාපොරොත්තු කැඩෙනවා. කාට හරි නිවසේ කෙනෙකුට හරි Tamanට හරි ලොකු රෝගයක් වැළඳුණා කියලා හිතන්න. බලාපොරොත්තු වුණාද? නැහැ. කාගේ හරි ප්‍රිය කෙනෙක් අප්‍රිය වචනයක් කිව්වා කියලා හිතන්න. බලාපොරොත්තු වුණාද? නැහැ. ඒ වගේ පැහැදිලිව ඉතා පැහැදිලිව අපේ අතින් බලාපොරොත්තු කැඩෙනවා. හරිද? එතකොට ඒ කැඩෙන බලාපොරොත්තු නැවත වර්ධනය කර ගැනීම සඳහා අපි උත්සාහ ගන්නවා. ඒවා බැරි වෙනවා කියලා තේරුනොත් එහෙම යම් විදිහකින් කැඩෙන බලාපොරොත්තු කැඩුනට පස්සේ දුක් ඉපදිලා නැවත තිබ්බ තත්ත්වයට හදාගන්න උත්සාහ ගන්නවා. සමහර ඒවා බැරි වෙනවා. එතකොට මහා දුක් ගොඩක් ඒක රැස් වෙනවා. කොහොම නමුත් හැම දුකක්ම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කියන බලාපොරොත්තු කඩවීමෙන් කියන එක දැන් තේරෙනවා. බලාපොරොත්තු කඩ වෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕන? සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ. එහෙම වෙන අය මේ ලෝකේ ඉන්නවද? ජීවිතයේ යථාර්ථය තමයි මේ කතා කරන්නේ. සියලු බලාපොරොත්තු සඵල කරගෙන ඒවා කැඩෙන්නේ නැති වෙන්න ස්ථිරව තියාගත්ත අය මේ ලෝකේ ඉන්නවද? නැහැ. සමහර වෙලාවට බලාපොරොත්තු සඵල වෙනවා. හැබැයි ඒවා දරුණු විදිහට, ඛේදනීය විදිහට, ඊටාත්ම කුරිරු ආකාරයට එක ක්ෂණයක තමන්ගේ ලෝකයෙන් අයින් වෙලා යන අවස්ථා තියෙනවා. එන්නේ ඒක වෙයි කියලා අපි හැම වෙලේම බයේ ඉන්නවා. ස්වභාවික ව්‍යසන මේ කාලේ ඉනවා මේක ඕනෑ තරම් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් අපි තුල ජනිත වුණා. ඉතින් ඒකින්ද මේක අපි ඉතා හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. හරි. කොහොම නමුත් කමක් නැහැ. එහෙම අය මේ ලෝකේ නැහැ. එහෙනම් බලාපොරොත්තු තණ්හා සහගත, දෘෂ්ටි සහගත, මාන්න සහගත බලාපොරොත්තු කැඩුනහම තමයි ඒ කියන්නේ ඒවා මේ ජීවිතේ බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න කියලා කියනවා නෙවෙයි. බලාපොරොත්තු තියෙනවනේ ඒවට තද්ද බල බැඳීම් නැතුව. මේක කරනවාමයි මේක නැති වුණොත් මම මැරෙනවා වගේ එහෙම එකක් නැතුව නෑ මම මේක කරනවා. සැලසුම් තියෙනවා. බලාපොරොත්තු වෙනවා කරන්න පුළුවන්, බැරි වෙන්න පුළුවන්. නමුත් මම අතහරින්නේ නැහැ. මට හැකියාවක් තිබ්බොත් මම කරනවා. ඒ වගේම තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් නැති පැහැදිලි විග්‍රහයක් තමන්ගේ තුල තියෙන්න ඕනේ. එතකොට අන්න ඒ බලාපොරොත්තු ඒ වගේ තණ්හා දෘෂ්ටි මාන්න සහිත බලාපොරොත්තු කැඩුනහම දුක් ඇති වෙන්නේ. එහෙනම් කැඩෙන්නේ නැති වෙන්න නම් බලාපොරොත්තු සඵල වෙන්න ඕන කියන එක සිද්ධ වෙන්නේ නැත්නම් බලාපොරොත්තු ඇති කරගන්න නැතුව ඉන්න ඕනේ. මොන අපි තැනකට ආවා බලාපොරොත්තු ඇති කරගන්න නැතුව ඉන්න ඕනේ කියලා. මේක කියන දේ හරිනම් මම මේ කියන දේ. මේ අයට අද ඉඳන් ඒක කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ අපේ පින්නත් නේ අපි බලාපොරොත්තු ඇති කරගත්තා නම්. මම කියන්නේ ඉතා තර්කානුකූලව මේ එක ගොඩනගා ගන්න ඕනේ. අපි බලාපොරොත්තු ඇති කරගත්තා නම් තමයි අපිට පුළුවන් වෙන්නේ ඇති නොකරගෙන ඉන්න. මම අහනවා ඔය సంతාණයෙන් අහන්න තමන්ගේ මේ සාම්පලයේ පිරික්සලා බලන්න මම බලාපොරොත්තු ඇති කරගත්තද මට බලාපොරොත්තු ඇති වුණාද මම බලාපොරොත්තු ඇති කරගත්තද මට බලාපොරොත්තු ඇති වුණාද කියලා. එතකොට අපිට හොඳට තේරෙනවා මම බලාපොරොත්තු ඇති කරගත්තා නෙවෙයි මට බලාපොරොත්තු ඇති වුණා කියලා. හරිද? හොඳට තේරෙනවා මම බලාපොරොත්තු ඇති කරගත්තා නෙවෙයි මට බලාපොරොත්තු ඇති වුණා කියලා. හරි? එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඊ타ත්ම ප්‍රබලව මම බලාපොරොත්තු ඇති කරගත්තා නෙවෙයි මට බලාපොරොත්තු ඇති වුණා. එහෙනම් ඒ ඇති වුණේ මගෙන් අහලා නෙවෙයි. ඒක හිතේ තියෙන ස්වභාවයක්. හිතේ ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ ගැන බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක්. එතන තමයි ගොඩක් කට්ටිය වරද්ද ගන්නෙ. තමන්ගේ පැත්තෙන් කරන්න ඕන දේ ගැන හරි තීරණයකට එන්නේ නැති හින්දා. තමන්ගේ පැත්තෙන්
කළ යුතු තැන කරන්න ඕන දේ මොකක්ද කියලා. හරි දැක්මක් හරි තීරණයකට එන්න තමන්ව හරියට ගවේෂණය කරලා නැති හින්දා බොහෝ දෙනෙක් මේ සිත කියන උපකරණය හදාගන්න කියලා වරද්ද ගන්නවා. මොකක්ද මේ කළ යුතු දේ බලාපොරොත්තු ඇති නොවන තත්යකට සිතපත් කරගන්න ඕනේ. බලාපොරොත්තු ඇති නොවන තත්යකට සිතපත් කරගන්න ඕනේ. ඒක තමයි අපි තුල ඇති කරගත යුතු ස්වභාවය. හරි. බලාපොරොත්තු ඇති නොවන තත්යකට සිතපත් කරගන්න ඕනේ. ඒක තමයි අපි තුල ඇති කරගත යුතු ස්වභාවය. දැන් බලමු. ඒක කොහොමද කරගන්නේ? මොකද බලාපොරොත්තු ඇති මට කියන්න පුළුවන් මේ මොහොතේ ඊට පස්සේ බලාපොරොත්තු තියාගන්න එපා තණ්හා සහගතව දෘෂ්ටි සහගතව තියාගන්න එපා බලාපොරොත්තු කියලා. කිව්වා කියලා ඒක කෙරෙන්නේ නැත්නම් ඒ කියන වචනේ වැඩක් නැහැ. කිව්වා කියලා කෙරෙන්නේ නැත්නම් ඒ කියන වචනේ වැඩක් නැහැ. පණ ගන්න වෙන්නේ නැති වාහනයක් පණ ගන්නන්න කියලා වැඩක් නැහැ. පණ ගැන්වෙන විදිහට හදන්න කියලා කියන්න ඕන. ඒ විදිහට බලාපොරොත්තු ඇති වෙන ස්වභාවය තියෙන හිතක් බලාපොරොත්තු ඇති නොවන ස්වභාවයට පත් කර ගන්න ඕනේ. අන්න අර මරණ සතිය වඩපු අම්මට සිද්ධ වුණේ ඒක. මොකක්ද? මගේ දරුවන් මෙච්චර කාලයක් ජීවත් වෙයි කියලා වැරදි දැක්මක් තිබුණා හිතේ. ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැන් ඒ බලාපොරොත්තුව නැති වෙලා නෙවෙයි. ඒ බලාපොරොත්තුව ගැන තිබ්බ තණ්හාව. ඒ බලාපොරොත්තු ගැන තිබ්බ වැරදි දැක්ම. මොකද මව් කෙනෙකුට සිතුවිල්ලක්වත් නැහැ පින්නත් නේ. තව මොහොතකින් මගේ දරුවා නැති වෙන්න පුළුවන් කියලා. නමුත් ඇත්ත ඒක. ඒකට හිත ඉර දෙන්නේ නැහැ. එන්න ඒ தත්වයක් අපේ ජීවිතවල තියෙනවා. එක ක්ෂණයක සියලු දේ නැති වෙන්න පුළුවන් තත්ත්වයක්. අන්න ඒ පණිවිඩය අපේ හිතේ තියෙනවා නම් දේ දුන්නක් දකින්නකොට ඇති වෙන අදහස තමයි මේ දේ දුන්න එක දිගට තියාගන්න බෑ. හැබැයි තියෙනකන් මම සුවදායකව ඉන්නවා. තියෙනකන් මම සුවදායකව ඉන්නවා. ඒක දැකලා සතුට වෙනවා. තිබුණොත් හොඳයි. ඒ වගේ මගේ දරුවෝ කියන අයගේ ජීවිත පිළිබඳ මට බලාපොරොත්තුවක් තියන්න බෑ ස්ථීර වශයෙන්. තණ්හා සහගතව. දෘෂ්ටි සහගතව තමයි වැරදි දැක්ම. අනිවාර්යයෙන් මගේ ළමයි නැත්නම් අනිවාර්යයෙන් මගේ හිතවත් අය අනිවාර්යයෙන් මගේ අම්මා මගේ තාත්තා මෙච්චර කාලයක් ඉන්නවා කියලා අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වැරදි දැක්ම අයින් වෙනකොට මොකද වෙන්නේ? හිටියොත් කොච්චර දෙයක්ද කියලා අදහසක් තියෙනවා. නමුත් නොහිටින්නටත් පුළුවන්. තව මොහොතකින් මේ ආරංචි එන්න පුළුවන්. අන්න ඒකට හිත සූදානම් නම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. අන්න ඒ බලාපොරොත්තු ඇති නොවන තත්ත්වෙට හිත ගත්ත ගමන් හිත අර පීඩිත බය කියන එකට එන්නේ නැහැ. ඇයි? එයා දන්නවා මේක අපිට අයිති නැති ලෝකයක් කියලා. මට අයිති නැති දේ ගැන මට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. අන්න ඒ தත්ත්වයට ඇති වෙන්නේ නැති தත්ත්වයටපත් වෙන්න මරණය පිළිබඳ සිහිය. තව ක්ෂණයකින් මරණය සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ සහ අනුන්ගේ කියන සිහිය අපේ තුල වර්ධනය වෙන්න ඕනේ. ඒක වර්ධනය කර ගන්නවා කියලා කියන්නේ ගොඩාක් කට්ටිය වරද්ද ගන්නවා. ඒක මම මේ මාතෘකාව ගන්න ඕනි කියලා හිතුවේ. මේ වගේ දේවල් කරපුවාම සමහර අය මෙන්න මේ වගේ තීරණ වලට අවිල්ලා ඉන්නවා. මැරෙනවනේ මුකුත් කරන්න ඕනේ නැහැ කියලා. ඒක තමයි ඒතන තියෙන්නේ වැරදි දැක්මක්. අයියෝ මේ ලෞකික දියුණුව වැඩක් නැහැ මැරෙනවනේ කියලා. ඒ අයගෙන් අපි අහන්න ඕනේ හරියටම මැරෙන්නේ නැතුව දවස් ගාණක් ඉන්න වෙයිද කියලා කියන්න පුළුවන්ද බැයිද? හෙටම මැරෙන්නත් පුළුවන්. තව මොහොතකින් මැරෙන්නත් පුළුවන්. ස්ථීරව දැනගත්තා නම් තව සතියකින් මැරෙනවා කියලා මුකුත් නොකර ඉන්න හැටි කමක් නැහැ. ස්ථීරවම දැනගත්තා නම් තව අවුරුදු 2කින් මැරෙනවා කියලා එහෙනම් අවුරුදු ගාණක් එහාට සැලසුම් ඕනේ නැහැ. හැබැයි හින්න පුළුවන්. ඇත්ත කතාව ඒක. තව කාලයක් ඉන්න පුළුවන්. තව බොහෝ කාලයක් ඉන්න පුළුවන්. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි හැම වෙලාවකම තේරුම් ගන්න ඕන දේ. එහෙම අය ජීවිතේට සැලසුම් හදනවා. මම අවුරුදු 70ක් හිටියොත් ඒ කාලය තුල සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕනේ. මම අවුරුදු 80ක් හිටියොත් සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒ සඳහා මට සැලසුම් තියෙන්න ඕනේ. හැබැයි නොහිටින්නත් ඉඩ තියෙනවා. ඒ දෙකම දැනගෙන ජීවත් වෙනවා. එහෙම අය මැරෙනවනේ කියලා. අයියෝ මැරෙනවනේ මේ දේවල් වලින් වැඩක් නැහැ කියලා
ලෞකිකත්වය එහෙම අතහැරලා දාන්නේ නැහැ. ලෞකිකත්වය අපේ පින්නත් අතහරිනවා නම් අතහරින්න ඕනේ. ලෝකෝත්තර තත්වයට මමපත් වෙන්න ඕනේ කියලා ස්ථීර අදහසක් තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ ලෝකෝත්තර තත්වයට නැත්තම් යම් කිසි කෙනෙක් තීරණයක් ගන්නවා මම ලෝකෝත්තර දියුණුවක් ඇති කර ගැනීම සඳහා මගේ මුළු ජීවිතේම කැප කරනවා කියලා. අන්න එයා තමයි ලෞකික ජීවිතය අතරින් බොහෝ දෙනෙක් අද වර්තමානයේ කම්මැලිකම තමන්ගේ හිතේ උපදින තමන්ට හොයාගන්න බැරි තීන මිද්ද ස්වභාවය නැත්තම් කම්මැලිකම කුසීතකම හින්දා ධර්මය අපේට තියලා නිකන් ඉන්නවා. අහන්න හිතෙන් උනන්දුවෙන් කටයුතු කරන්නේ නැත්තේ ලෞකික ජීවිතය දියුණු කරගන්න උනන්දුවෙන් කටයුතු කරන්නේ නැත්තම් ලෞකිකත්වය අයින් කළා නම් සමහර තරුණ දරුවෝ පාඩම් කරන එක අයින් කරලා නම් වැඩක් නෑ ඔය උපාධිය අරගෙන කියලා කියනවනම් මැරෙනවනේ කියලා කියනවනම් එහෙනම් බලන්න ඒ කාලය පැහැදිලිව ලෝකෝත්තර දියුණුවට යොදවලාද කියලා. ලෝකෝත්තර දියුණුවට යොදවන්නෙත් නෑ ලෞකික දියුණුවට යොදවන්නෙත් නෑ හිතට වහල් වෙලා හිත වංචා කරලා Tamanට මොකද කරලා තියෙන්නේ කිසි දෙයක් නොකර ඉන්න තත්ත්වයටපත් කරලා නිකම් පිස්සු විකාර ගතියකට මොකුත් කරන්නේ ලෞකික දියුණුවක් නෑ ලෝකෝත්තර දියුණුවක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරපු දෙයක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුමත කරේ දෙයක් නෙවෙයි. ලෝකෝත්තර දියුණුවකටපත් වෙන්න සූදානම් වෙන කෙනෙකුට ලෞකික දියුණුව කියන එක පුංචි දෙයක්. ලෝකෝත්තර දියුණුවකටපත් වෙන්න සූදානම් වෙන කෙනෙකුට ලෞකික දියුණුව කියන එක ඉතා පුංචි දෙයක්. ඉතින් ඒකින්දා ඒකත් මතක තියාගන්න ඕනේ. මොකද මේ මරණ සතිය ගැන කියන්න ගියාම මේ ටික ඔක්කොම කියලා තියන්න ඕනේ. නැත්තම් දෙමව්පියෝ පවා සමහර වෙලාවට තමන්ගේ දරුවන්ට මරණය ගැන මෙනෙහි කරන්න ඉඩ තියන්නේ නැති ඔන්නේ වැරදීම ඔය ප්‍රායෝගිකව අපේ ජීවිතවල ඇති කරගත යුතු වටිනා හැඟීම උපද්දවන්නේ ඔන්නේ වැරදීම හින්දා සමහර දරුවෝ මේ වෙනකොටත් ඇත්තටම මරණ සතිය වගේ දේවල් මෙනෙහි කරලා ජීවිතය ගැන ඔන්න ඔය වගේ නිකන් එහාටත් නැති මෙහාටත් නැති තත්වයකටපත් වෙලා ලෞකික තත්වයක් නැහැ ලෝකෝත්තර තත්වයක් නැහැ. ඉතින් අන්න ඒ ස්වභාවයෙන් අතමිදලා ඇත්ත ඇති සැටියෙන් දැනගෙන කටයුතු කරන්න අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන. ඇත්ත ඇති සැටියෙන් දැනගෙන කටයුතු කරන්න හැම වෙලාවෙම ඇත්තට මුණ දෙන්න ඕනේ. ඇත්ත කතාව තමයි අවුරුදු 80ක් 90ක් මම ජීවත් වෙන්නත් පුළුවන්. තව ක්ෂණයකින් මගේ මේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒ ගැන නිවැරදි අදහසක් තියාගන්න ඕනේ. අවුරුදු 80ක් 90ක් 100ක් 110ක් හරි කමන්නේ මම ජීවත් වෙන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා. ඒ වගේම තව ක්ෂණයක මාව මැරලා යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ඒ අවදානම මට තියෙන හින්දා මම විතරන්නේ අනිත් අය ගැනත් එහෙමයි බලමු අපි මේ தත්වයට අපිපත් වෙන්න මොකක්ද කරන්න ඕනේ මේ මානසිකත්වයේ නිවැරදි උපදවා ගන්න මොකක්ද කරන්න ඕනේ කියලා. ඉතින් මේකට අපි මුලින්දම හොඳ ප්‍රවේශයක් ඇති කරගන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව අපි පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට පටහැනි දෙයක් නෙවෙයි. අවශ්‍ය කරන කුසල හැඟීම උපදවා ගන්න පුළුවන් බොහොම අපූර්වට. මූලිකව අපි හිතන්න අපි මොකද්ද කරන්නේ? අපි මේ ජීවිතයේ ගෙවනකොට මොකක්ද කරන්නේ? සැරිසැරීමක් කරනවා. මොනවද අපි කරන සැරිසැරීම? බලන්න මං කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා දෙන ජීවි අජීවි වස්තුන් තියෙනවා. මං කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා දෙන ජීවි අජීවි වස්තු වර්ගයක් තියෙනවා. මෙන්න මේ ජීවි අජීවි වස්තුන් කෙරෙහි මගේ සිත යොමු කරගෙන මම මොකද කරන්නේ? එක දිගට මාරුවෙන් මාරුවට කාලෙන් කාලෙට මේ වස්තුන් නැවත දකිමින් නැවත අසමින් නැවත විඳිමින් රවුමේ යනවා. මොකද්ද මේ රවුමේ යනවා කියලා කියන්නේ? අපි හිතමු අපි කොළඹ ඉන්න පිරිසක් මගේ ඥාති මිත්‍ර ආදීන් හිතවත් කට්ටියක් ඉන්නවා මාතර පැත්තේ. තව කට්ටියක් ඉන්නවා අනුරාධපුර පැත්තේ. හරිද? සැරෙන් සැරේ මම මේ අය බලන්න යනවද නැද්ද? නැත්නම් අපි විදේශගත වෙලා ඉන්න කෙනෙක්ව ගත්තොත් එයා සැරෙන් සැරේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉන්න ඥාති මිත්‍ර ආදීන් බලලා දෙමව්පියන් ආදී ඉන්නවා නම් සලකලා ඒ කට්ටිය බැහැ දැකලා යනවා. ඒ වගේම අපි සැරෙන් සැරේ වාහන ලෑස්ති කරගෙන වන්දනාව යනවා. කාලෙකින් දැක්කේ නැති දේවල් නැවත දකින්න යනවා. ඈත තියෙන තමන් ඉඩ කඩන් තියෙනවා නම් ඒව බලලා එන්න යනවා. එතකොට හැම වෙලෙම අපි කරන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අදාළ දේවල් අලුත් කරගන්නවා. ඒ කියන්නේ
දැක්ක දේවල්, අහපු දේවල්, විඳපු දේවල් අලුත් කරගන්නවා නැවත ගිහිලා දකිනවා. ඉතින් ඒකට අපි කියමු රවුමේ යනවා. අපේ වැඩේ රවුමේ යනවා. එක දරුවෝ 7 දෙනෙක් හිටපු අම්මා කෙනෙක් බොහෝ කාලයකට ඉස්සෙල්ලා එතුමිය මිය පරලෝ ගිහලා. නමුත් ඒ මිය පරලෝ යන්නට කලින් අපි දන්නවා, අපි අවවාදත් කරලා තිබුණා. දරුවෝ 7 දෙනෙක් හිටිය අම්මා කෙනෙක් දවසක් ඇතුළත මේ 7 දෙනාගේම ගෙවල් වලට යනවා. ගිහිලා නවාතැන් වලට එන්නේ. එයා මෙහෙම කතාවක් කියනවා. මට එක දවසක්වත් මගේ දරුවන්ව නොදක ඉන්න බෑ කියලා. අලුත් කරගන්නවා. නැවත දකිනවා. හරි. ඉතින් මෙන්න මේ தත්වෙන් ජීවත් වෙන ජීවිතේට හරි අකරතැබ්බකට මුණ පාන්න සිද්ධ වෙන දවසක. ඒක අපි හිතන්නේම නැහැ. මම දන්න කෙනෙක් හිටියා. එයාට හදිස්සියෙම අංශභාග රෝගය හැදුනා. මෙතුමා බොහොම කෙලිලෝ ජීවිතයක් ගත කරපු කෙනෙක්. නමුත් හැබැයි අවසානයේදී මට යන්න සිද්ධ වුණා. දකින්න ගියාම ලොකු විලාපයක්. අනේ මට මේ වෙච්ච දේ බලන්න හාමුදුරුවනේ. මං හිතුවද කවදාකවත් මට මෙහෙම වෙයි කියලා. අන්න වචනේ. මං හිතුවද කවදාකවත් මට මෙහෙම වෙයි කියලා. දැන් මං කොහොමද මගේ වාහනේ කවදා හරි අරන් යන්නේ? මගේ යාළුවොත් එක්ක මං ප්‍රිය සම්භාෂණ වලට යන්නේ කොහොමද? මං කොහොම හිටිය කෙනෙක්ද? ඇයි මට මෙහෙම වුනේ කියලා මහා විලාපයක්. අඩුම ගානේ අපි පැවිදි වුණේ ඇයි කියලාවත් තේරෙන්නේ නැහැ. එතකොට එන්නේ ඒක තේරුම් නැති හින්දා කවදාකවත් එහෙම වෙන්නේ නැති වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණ හින්දා තමයි එතුමා ඒ දුකටපත් වුනේ. ඉතින් අපි පුළුවන් තරම් හිත හදන්න උත්සාහ කරා. නමුත් ඒක ගොඩක් අසාර්ථක වුණා. එහෙනම් මේ බලන්න අපිට එක කඩයිමක් ගැන හිතන්න වෙනවා. මාව බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා කවුරු හරි කෙනෙක් නිවාස අඩස්සියකට දැම්මොත් මේ ගෙදර ඇතුළේ ඉන්න ඕනේ, මේ ගෙදරින් පිටත් වෙන්න බෑ. දැන් මේ දවස්වල ඔය ක්වොරන්ටයින් කරනවා කියලාත් එහෙම වැඩක් කරනවා. එහෙම හිර කරපුවම කොච්චර අමාරුද? මේ දිනවලට අදාළ හොඳ උදාහරණයක් මේක. නිවාසයට වෙලා ඉන්න ඕන, කොහෙවත් යන්න බෑ. දවස් 21ක් ඉන්න ඕනේ. අන්න ඒ වගේ. එහෙම හිටපු අය දන්නවා කොච්චර අමාරුද කියලා ඒක. ඒ වගේ එක කාලයක් එනවා ජීවිතේ මේක අපි මෙනෙහි කරන්න ඕනේ. සමහර වෙලාවට එක කාලයක් එනවා බලහත්කාරයෙන් මාව මගේ ගෙදරට කොට කරනවා. ඒ කියන්නේ මැරෙන්න කිට්ටු වෙලා සමහරට අවුරුද්දකින් වෙන්න පුළුවන්, අවුරුදු දෙකකින් වෙන්න පුළුවන්, මැරෙන්න තියෙන්නේ ඊට මෙහා සමහරට සති ගාණක් වෙන්න පුළුවන් මේ කාලය උදා වෙන. සමහර අයට ගේ ඇතුළට හිර වෙන්න වෙනවා. තමන්ගේ ගෙදරින් පිට යන්නට පුළුවන්කම නැහැ. මේ ස්වභාව ධර්මයේ විසින් ලබා දුන්න මේ අවස්ථාව මගෙන් උදුර ගන්න හැටි බලන්න. හිමින් සැරේ මාව ගෙදරට කොට කරනවා. අසනීපයක් හැදෙනවා, එකතෙන් වෙනවා. ගෙදර හිර වෙනවා, ගෙදරින් එළියට බහින්න බැරි වෙනවා. දැන් බලන්න හොඳට මෙනෙහි කරන්න ඕන හැඟීම් උපදින විදිහට මේක. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මට හැඟීම ඒ අවස්ථාවට දැන් මුණ දුන්නොත් මං මෙතනින් එහාට මට මාතර නගරය කියන එක හීනයක්. කොළඹ නගරය කියන එක හීනයක්. කුරුණෑගල කියන්නේ හීනයක්. විදේශ රටක ඉන්නවා නම් ලංකාව කියන්නේ හීනයක්. ලංකාවේ හිටියනම් නැවත විදේශගත වීම කියන්නේ විදේශ රටේ තිබ්බ පිළිබඳව සංඥාව මතක හීනයක් කියලා මම කිව්වේ. මතකයක් විතරයි. ආය කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. ආය කවදාවත් විඳින්න හම්බෙන්නේ නැහැ. හරිද? ආය අර හිතවත් අය බලන්න යන්න හම්බෙන්නේ නැහැ. හිතවත් දේවල් දකින්න රවුම යන්න හම්බෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඇතුළට ඉරන මෙන්න මේ தත්ත්වයට මාවපත් වෙන්න පුළුවන්. මේ ස්වභාව ධර්මය රවුමෙන් අරගෙන මාව එක තැනකට හිර කරන්න පුළුවන්. මෙන්න මේක හොඳට වෙනවා. එතන ලොකු වෙනසක් වෙලා. එහෙනම් එතන අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ඒක මට ලොකු දුකක්. එහෙනම් එතන දුක්ඛ ලක්ෂණය තියෙනවා. ඒක මට ඕන හැටියට නවත්තන්න බෑ. බලහත්කාරකමක් වගේ වෙන්නේ. ඒ කියන්නේ ඒක මගේ වසඟයට ගන්න බෑ. ඒ කියන්නේ ඒක නවත්තලා නෑ මං ඇවිදින්න යනවා කියලා යන්න බෑ. මට හිර වෙලා එතන ඉන්න වෙනවා. දැන් ඉතින් ජීවිත කාලෙම ඉන්න වෙනවා එතන. එහෙනම් එතන අනාත්ම ලක්ෂණය තියෙනවා. මෙසේ වේවා නෑ මේක නොවේවා කියලා මට ගන්න බෑ. ඔන්න ඕක ගැන ඔය හැඟීම් තුන උපදින විදිහට. හරිද? වෙනස් වීම ගැන හැඟීමක්. මේක දුක්ඛිත ස්වභාවයක් කියන හැඟීමක්. ඒ වගේම මට ඕන හැටියට පාලනය කරන්න බෑ කියන හැඟීම. මේ හැඟීම් තුන උපදින විදිහට හොඳට ඔය தত্ত্বය අත්විඳින්න ඕනේ. තමන්ගේ මනසින් මෙවැනි මානසික තත්ත්වයකට මාවපත් විය හැකි කියලා අත්විඳින්න ඕනේ. අන්න ඒ අත්විඳීම හරි. අන්න ඒ අත්විඳීම
බලන්න අපේ ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු පිළිබඳ තියෙන තණ්හාව අඩු කරනවා. බලාපොරොත්තු තියාගන්න, සැලසුම් තියාගන්නවා නම් මට මෙහෙම වෙන්න පුළුවන්. හරිද? මට මෙහෙම වෙන්න පුළුවන් කියලා දන්නවා. හිතට ඒ සංඥාව එනවා. හරි? අන්න ඒක හදන්න ඕනේ. එතකොට Taman දුකටපත් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් අඩුයි. අර මං කිව්ව පුද්ගලයා කලින් මේක කරලා තිබුණා. ඔය මට්ටමට කරලා තිබුණා නම් අපි මේ යන්නේ මරණ සංඥාවට යන මඟ හදාගන්න, වටක් හදාගන්න මේ සූදානම් වෙන්නේ. ඇත්තම හිතන්න පොඩ්ඩක්. අර කියන පුද්ගලයා ඔය කියන සංඥාව උපදවාගෙන තිබුණා නම් එයාට අංශභාගය හැදෙනකොට පොඩි තරමින්වත් දුකක් ඇති වෙන්නේ නැහැ. හරිද? ඇයි? මම දැනගෙන හිටියේ. මේ මගේ අසනීප වෙන කාලේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් මට දුන්න උපදේශයක් ඒක. අසනීප වෙලා මම බලන් ගිය වෙලාවේ බොහොම සන්තෝෂෙන් ඉන්නවා. මම ඔබ වහන්සේ බොහොම සතුටින් ඉන්නවානේ. කොහොම කාශ්‍යප මෙහෙමනේ. නිරෝගීව ඉන්න පුළුවන් කාලෙකුත් තියෙනවා. අසනීප වෙන කාලෙකුත් තියෙනවා. එකතෙන් වෙන කාලෙකුත් තියෙනවා. මේ මගේ අසනීප වෙන කාලේ. හරිද? කොච්චර උපේක්ෂා සහගත කියලා බලන්න. රේරුකාණි මහානායක හාමුදුරුවෝ පණ අදින වෙලාවේ මම බොහෝ වාරයක් මේ කතාව කියන්නේ මේක කොච්චර ආදර්ශයක් ඇති කරගන්න පුළුවන් දෙයක්ද? තමන්ගේ මරණ මංචකේ පණ අදින වෙලාවේ තමන් ළඟ ඉන්න ගෝල ස්වාමීන් වහන්සේට කියනවා මේකට තමයි පණ අදිනවා කියන්නේ කියලා. ඊටාම සංසුන්ව කොච්චර උපේක්ෂාවද අපේ ඇත්තෝ යන්තම් පොඩ්ඩක් මරණයක් ගැන දැනෙනකොට කොච්චර කලබල වෙනවද? කොච්චර බය වෙනවද? හැම වෙලේම ඊටත් වැඩිය හැම වෙලේම දැන් මැරෙයිද දන්නේ දරුවෝ හරි ගමනක් ගිහලා එන කණුක්කක් හැම වෙලාවෙම පුදුම පීඩනයකින් බයකින් ඉන්නවා. දැන් මැරෙයි කියන බයෙන්. මැරෙන එක වෙන වැඩක්. මැරෙන්න කලින් උතර බයෙන් ඉන්නක මැරෙනවට වැඩිය හපා. අපරාධේ. ඉතින් ඉන්න කාලේ සන්තෝෂයෙන් ඉන්න නම් ඔන්න ඔය ටික තේරුම් අරගෙන වාසය කරන්න ඕනේ. ඉන්න කාලේ සන්තෝෂයෙන් ඉන්න. ඒකයි මම කිව්වේ අපි හිතනට වැඩිය වෙනස් දෙයක් මෙතන තියෙනවා කියලා. මරණය ගැන හිතනකොට දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු පිළිබඳ තණ්හාව තියෙන හින්දා. ඒතකොට ඒවා අයින් කරගත්තා මරණය ගැන මෙනෙහි කරන දුක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකයි කිව්වේ එක කඩයිමක් පහු කරගන්නකන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. හොඳයි. දැන් මේ වගේ නිවසකට නිවාස අඩස්සියකටපත් වුණා වගේ නිවසට මේ ස්වභාව ධර්ම විසින් කොටු කරන කෙනා. තමන් හදාගත්ත නිවසේ දැන් ඉන්නේ සමහරට කාමරයක. ඉතින් ඔය අමාරුවෙන් රෝද පුටුවක තියාගෙන හරි සාලට අරන් ගිය වෙලාවක තමන් හදපු සාලේ, තමන් හදපු කුස්සිය, තමන් හදපු ගෙවත්ත දකින්න ඇහැට දැකලා සතුට වෙනවා නේ මං හදපු ඒවා කියලා සතුට වෙනවා. එහෙනම් ඉන්නකොට හරියට නිකන් නිවාස අඩස්සියේ ඉන්න කෙනෙක්ව අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරයකට ගිහිල්ලා දාලා කොටු කරනවා වගේ මේ අසනීප තත්ත්වයේ උද්ගත වෙනකොට මොකද වෙන්නේ? මරණයටම පත් වෙන්න තියෙන කාලේ ඇවිල්ලා නම් මෙයාව ස්පිරිතාලයකට අරන් යනවා ආයේ කවදාකවත් නිවසට එන්න ලැබෙන්නේ නැහැ. එයා ඒක දන්නෙත් නැහැ. එහෙම කාලයක් එනවා. අන්න එහෙම කාලයක් කාලේ ස්පිරිතාලේ ඇඳකට කොටු වුණාට පස්සේ පින්වත්නි ඒ අවස්ථාවේ ඇති වෙන හැඟීම බලන්න. මම ආසාවෙන් ආදරයෙන් බොහෝ විපහදම් කරලා අමාරුවෙන් සැලසුම් කරලා හදපු ගේ. මම අමාරුවෙන් හදාගත්ත මගේ කාමරේ. හරි. සමහර අය තමයි කාමරේ හදාගෙන තියෙන. ඒක ගැන ඉන්න පුළුවන් ජීවිතේ ජීවත් කරවද්දී Tamanට ඉන්න තියෙන පහසුම සතුටුම තැන තමයි කාමරේ. මගේ පොත් කබඩ්, මගේ අල්මාරි, මගේ කම්පියුටර් මේ වගේ Tamanටම ආවේනික නිබඳව පාවිච්චි කරන බැඳිලා තියෙන වස්තුන් වගේක් තියෙනවා. තමන්ගේ කාමරේ, තමන්ගේ නිවස මේ ඔක්කොම හීනයක් විතරයි දැන්. අන්න ඒ මානසිකත්වය අත්විඳින්න ඕන භාවනා කරන කෙනා. හරි. මරණය ගැන මෙනෙහි කරන්න සූදානම් වෙන කෙනා අන්නේ අත්දැකීම විදිහට මට කවදා හරි දවසක් එනවා. මගේ ගේ කියලා කියන්නේ හීනයක් විතරයි. ආයේ කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. දැන් නැවත දැකලා අලුත් කරගන්න පුළුවන් වෙන්නේ ස්පිතාලට බලන් දෙන අය විතරයි. අම්මා, තාත්තා, සහෝදරයෝ, ඥාතීන් ඉතින් බලන් දෙනවා. දැක්ක ඒ කට්ටිය විතරයි. එතනින් එහාට
තමන්ගේ නිවස, තමන්ගේ ගෙවත, තමන් හදපු දේවල් ඔක්කොගෙම මාව බලහත්කාරයෙන් මේ ස්වභාව ධර්ම විසින් අයින් කළා දාලා. ලොකු වෙනසක් වෙලා තියෙන. එහෙනම් එතන අනිත්‍ය ස්වභාවයක්. ඒක ලොකු දුකක්. එහෙනම් එතන දුක්ඛිත ස්වභාවයක්. ඒක මට ඕන හැටියට පාලනය කරන්න බෑ. එහෙනම් එතන අනාත්ම ස්වභාවයක්. අන්න ඒ ත්‍රිලක්ෂණය අත්දකිමින් මේ අවස්ථාව, ඒ ත්‍රිලක්ෂණය පිළිබඳ හැඟීම් ඇති කරගනිමින් මේ අවස්ථාව සිද්ධ වෙන්න ඉස්සෙල්ලා අත්විඳින්න ඕනේ. ඒක ලොකු හැඟීමක්, ලොකු සංවේගයක් ඉස්සෙල්ලාම ඇති වෙනවා. පස්සේ තේරෙනවා මේක තමයි යථා තත්ත්වය. මට කවදා හරි දවසක මේ ගෙදර, මේ කුඹුරු පිටි, මේ හදපු මිදුල, නැත්නම් ලස්සනට හදාගත්ත කුස්සිය, ඔෆිස් කාමරේ, එක එක අලංකාර දේවල් යොදලා හරි ආසාවෙන් හම්බ කරපු දේවල් ඔක්කොම ටික සිතුවිල්ලක් විතරයි, මතකයක් විතරයි. ආය දකින්න, ආය අහන්න, ආය විඳින්න ලැබෙන්නේ නැහැ. එතෙන්ටපත් වුණා කියලා Tamanට ලොකු අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතෙන්ටපත් වුණා, එවැනි තත්යකටපත් වුණා කියලා ලොකු අදහසක්, එවැනි තත්යකදී ඇති වෙන මානසිකත්වය පිළිබඳව ප්‍රබල අදහසක් Tamanගේ තුල ඇති කරගන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි දෙවෙනි පියවර. හරි. ඒකත් එක්ක අපිට අති විශාල ලාභයක් ලැබෙනවා. ඒකත් එක්ක අති විශාල ලාභයක් ලැබෙනවා. ඉතින් ඒක තමයි දෙවෙනි පියවර. ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා තවත් පියවරක් අපි ඉස්සරහට යමු. මෙහෙම ඉන්නකොට පින්නන්නේ දැන් අපි දන්නවනේ මේවා එක ඒවා එක කෙනාට ලැබෙන්නේ එක විදිහට. නමුත් අත්විඳිය යුතු දේවල් හැම දෙයක් පිළිබඳවම අපි කරුණු කාරණා සාකච්ඡා කරන එක වටිනවා. හරියට විභාගයකට සූදානම් වෙන කෙනෙක් අහවල් දේ එන්නේ නැති වෙයි කියලා හිතාගෙන සූදානම් වෙන්නේ නැහැනේ. එක කොටසක් අයින් කරන්න හැම එකටම සූදානම් වෙනවා. අන්න ඒ වගේ හැම දෙයකටම මුණ දෙන්න සූදානම් වෙනවා යම්කිසි කෙනෙක් මේ වගේ අදහසක් ඇති කරගෙන. දැන් ළඟට එන අයව බලන්න පුළුවන් මට. ඔන්න මොකද වෙන්නේ? S2 දල දැම්මා වගේ ටික පෙනීම අඩුව ගිහිල්ලා S2 ඇරියට ලෝකෙම පේන්නේ නැතු වෙනවා. එහෙම මට්ටමක් එනවමනේ. ඇයි? ඉන්ද්‍රියන් අතුරුදහන් වෙනවා ටික. දැන් ස්පිතාලේ ඇඳේ ඉන්න කෙනාට S2 පේන්නේ නැතු වෙනවා. ලෝකෙම පුදුම කරවලක් එක. හරි? දැන් මම දැක සතුටු වෙච්ච ප්‍රිය උපදවපු කට්ටිය ඉන්නවා මේ ලෝකේ. අය කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. පින්නත් නේ සමහර අය මරණ මංචකේ ඉඳගෙන තමන් ආදරණීය අයට එන්න කියලා හරියට අඬනවා. විලාප තීත යනවා නේ මේ බලන්නකෝ කියලා අඬනවා. ඒ අයට නිකන්වත් වැටහෙන්නේ නැහැ. මේ අය මම කොයි තරම්නම් වාර ගානක් දැක්කද කියලා. ඒ අයට නිකන්වත් වැටහෙන්නේ නැහැ. මේ අය ගැන මම කොයිතරම් වාර ගානක් ඇහුවද කියලා. ඒ අයට පොඩ්ඩක්වත් වැටහෙන්නේ නැහැ. මේ දේවල් මම කොයිතරම් වාර ගානක් වින්දද කියලා. එතකොට අන්න ඒ විදිහට අපිට හරිද කිසි විදිහකින් මේ කියන මානසික තත්ත්වයන් ඇති කරගත යුතු නැහැ. ඒ කියන්නේ මෙච්චර ධර්මයක් ලැබිලා තිබ්බ මේ කලින් පුහුණු වෙන්න පුළුවන්කම තියෙද්දි ඒ මරණ මංචකේ ඒ වගේ පීඩාකාරී තත්යකටපත් වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ. එතකොට S2කට පේන දේ ආය නොපෙනෙන තත්යකටපත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. කවදා හරි එක වෙනවා. ඒතර මේ ලෝකේ මට ඊට පස්සේ පෙනිලා සතුටු වෙන්න දේවල් බලාපොරොත්තු වෙච්ච දේවල් හීනයක් විතරයි. ආය කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ අවස්ථාව තව මොහොතකින් වෙන්නත් පුළුවන්. තව අවුරුදු 40ක් 50ක් 60ක් එහා වෙන්නත් පුළුවන්. 40ක් 50ක් 60ක් වෙලා තමයි ඒක වෙන්නේ කියලා අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. හැබැයි තව මොහොතකින් මේක
වෙන්න පුළුවන් කියලා අපේ පැත්තෙන් අපිට තේරෙන්න ඕනේ. තව මොහොතකින් මේක වෙන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. එහෙනම් අන්න ඒක තමයි අපි බලාපොරොත්තු විය යුතු తত্ত্বය. මේ ගැන හොඳට මෙනෙහි කරනකොට මෙතනක් තියෙනවා ලොකු වෙනසක්. ඇහක් සම්පූර්ණයෙන් නැති වෙලා. ඒකේ දුකක් තියෙනවා. අනිත් එක ඒ පෙනීමේ අයිතිය මගෙන් උදුරගත්තා. ඒක මට නවත්තන්න බෑ. එහෙනම් එතන අනාත්ම ලක්ෂණය තියෙනවා. ඔන්න ඔය තුන ප්‍රකට කරගෙන මේ අවස්ථාවත් වෙනින්න ඕනේ. මගේ ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනෙක් මගේ මේ ඇස් දෙක ආය අරින්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ? හොඳට පුළුවන් ඒක හිතන්න. ඒ හැඟීම උපද්දවන්න ඕනේ. හරි. ඒත් එක්ක බලන්න තව දේවල් සිද්ධ වෙනවා. තවත් ඉන්ද්‍රියක් නැති වෙනවා. කන් දෙක ඇහෙන්නේ නැතු වෙනවා. කන් දෙක ඇහෙන්නේ නැහැ කියන්නේ මේ ලෝකේ තියෙන ශබ්ද වලින් මාව අත මිදෙනවා. හරියට නිකන් අපි ප්‍රිය කෙනෙක් එක්ක දුරකථන නැමතුමක් රැඳිලා ඉන්නකොට මේක විසන්දි වෙනවා. නැවත ගන්නවා ප්‍රතිචාරයක් නැහැ කියනවා. ඉතින් ලොකු දුකක් ඇති වෙනවා. ගන්න බැරි වෙන දිගටම. ඒ වගේ මේ ලෝකේ ශබ්ද පිළිබඳ ප්‍රතිචාර දීම සම්පූර්ණයෙන් යන හිටිනවා. මහා මූසල ගතියක් පාළු මූසල සද්දයක් නැති තත්ත්වයක්, කළුවර තත්ත්වයක්. මේ ලෝකයේ කිසිම සද්දයක් අහන්න හම්බෙන්නේ නැහැ. මෙච්චර කල් අහපු මිහිරි සංගීතයක් තියෙනවා නම්, කැමති කෙනෙක්ගේ කටහඬක් තියෙනවා නම් ඒවා මතකයක් විතරයි, හීනයක් විතරයි. ඉතින් ඒක තව මොහොතකින් සිද්ධ වෙන්නත් පුළුවන්. අද රාත්‍රියේ සිද්ධ වෙන්නත් පුළුවන්. තව මොහොතකින් අපි කෑම කන වෙලාවේ ඒ කෑම උගුර හිර වෙලා වෙන්නත් පුළුවන්. අජීර්ණයක් වෙලා වෙන්නත් පුළුවන්. පාරේ ඇවිදගෙන යනකොට වාහනයකට යට වෙලා වෙන්නත් පුළුවන්. නැත්තම් සර්පෙක් දෂ්ට කරලා වෙන්නත් පුළුවන්. මේ වගේ කුමන හෝ දෙයක් වෙලා වෙන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒක මෙනෙහි කරගන්න ඕනේ. තණ්හා සහගත බලාපොරොත්තු අයින් වෙන තුරු. අපි අද කාරණා තුනක් මූලික කතා කරා. නිවසකට කොටු වෙන එක ගැන, ඇඳකට කොටු වෙන එක ගැන, ඇස් දෙක පේන්නේ නැතුව යනකොට ඇතිවන හැඟීම්, කන් දෙක ඇහෙන්නේ නැති වෙනකොට ඇතිවන හැඟීම් පිළිබඳ 4ක්. තවත් ඉස්සරහට බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් කාලය හරස් වෙන හින්දා අපි හෙට දවසේ මෙතෙන් සිට මේක කරගෙන යන විදිය ඉතාමත්ම සාර්ථකව මේක අවශ්‍ය කරන ඉලක්කයකට අපි අරගෙන යන්නේ කොහොමද කියලා බලමු. මේවා ලෞකිකත්වයේ යහපත සඳහා හේතු වෙන බවත් මතක් කරමින් කෙනෙක් හිතයි ලෝකෝත්තර මට්ටමක් ගැන විතරද මේ කතා කරන්න කියලා. නැහැ. මෙවැනි සිතුවිලි ඇති කර ගැනීම ලෞකික දියුණුවට හේතු වෙන්නේ හිත ඊටාම සංසුන්. එතකොට තමන් ඊටාම නිවැරදි තීරණ ගන්නවා, කලබල නැහැ. අවශ්‍ය තැනදී ස්ථානෝචිතව කටයුතු කරන්න පුළුවන්. ඒකින්ද මේවා ලෞකික ජීවිතය ඉදිරියට අරගෙන යන අයට සමතුලිත පාරක යන්න, සමතුලිතව කලබල වෙන්නේ නැතුව ඉදිරියට යන්න ලොකු හේතුවක් වෙනවා. ඒ බවත් මතක් කරමින් අපි මේ මොහොතේදී අද දවසේ ධර්ම දේශනාව තුළින් මෙවැනි සිතුවිලි ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසුන් සිත් පහල කරගෙන තණ්හාව අඩු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද